समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यतो को आउसो अरिय शावको अकुशलंच प्रजानाति अकुशल मूलंच प्रजानाति कुशलंच प्रजानाति कुशल मूलंच प्रजानाति इत्थावतापि को आउसो अरिय शावको सम्मादिट्ठि होति उजुगतास दिट्ठि धम्मे अविच्ඡप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति श्रद्धावंत पिंगवात्नी अद උඳුවප්පුර පසළොස්වක පොහොය දිනයයි උඳුවප් මාසේ පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධ අපට ඉතාමත්ම විශේෂිත පොහොය දිනයක් විජේශ්‍රී ජයශ්‍රී බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ වැඩමවාගෙන සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළේ බෝධි රෝපණය කළේ මෙවැනි උඳුවප්පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් අනුරාධපුර සුද්ධ භූමිය තුලම අද වැනි දිනයක ආමිස ප්‍රතිපත්තිමය කුසල ධර්මයන් සිද්ධ කරගනිමින් අපට කාලය ගත කරන්නට ලැබීම මහත් වාසනාවක් කියලා අපේ හිතට ඇති කරගෙන ශ්‍රද්ධාවක් වීරියක් ඒ පිළිබඳව අපි ඇති කරගන්නට ඕනේ. අද ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් මේ පින්වතුන්ට මතක් කළේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායෙහි සම්මාදිට්ඨි සූත්‍රයෙහි සඳහන් වෙලා තියෙන ශ්‍රී මුඛ පාඨයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් තමයි භික්ෂුන් වහන්සේලාට මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් සරියුත් මහ රහතන් වහන්සේ ළඟට පැමිණිලා අහනවා ආස්මත්නි සම්මාදිට්ඨිය කියලා කියනවා කොපමණකින් නිවැරදි දැකීමක් සම්මාදිට්ඨියක් ඇති වෙනවද කියලා. ඒ අවස්ථාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨිය නිවැරදි දැකීමක් ඇති කිරීමට කාරණා 16ක්
16 ආකාරයක් මේ සූත්‍ර ධර්මයෙන් දේශනා කරවා දාලා. එයින් දේශනාවෙහි පළමුවෙන්ම පෙන්නලා තියෙන කාරණේ තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව. එහි සඳහන් වෙනවා යතෝකෝ ආවසෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඉත්තාවතහ කෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමි අකුසලේ දන්නවද අකුසල මූලයේ දන්නවද කුසලයේ දන්නවද කුසල මූලයේ දන්නවද එපමණකින් ආර්ය ශ්‍රාවක තෙමි සම්මාදිට්ඨි භාවයටපත් වෙනවා. උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. සම්මාදිට්ඨියේ ඍජු භාවයටපත් වෙනවා. ධර්මයේහි නොසෙල් වෙන පැහැදීමකින් යුක්ත වෙනවා. සද්ධර්මයට පැමිණියේ වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ පිළිබඳවයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ටිකක් අපි මේ දේශනාව විමසීමකින් යුක්තව බලන්න තියෙන ධර්ම කරුණක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේහි දැන දැක කියන වචන දෙකක් නිතර වදාරලා තියෙන බව පේනවා. ඥානතෝ පස්සතෝ කියලා. දැන ගැනීම හා නුවණින් දැක ගැනීම කියලා. බොහෝ විට අකුසලය කියනකොට අපි දන්නවා දහම් පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවෙක්වත් දන්නවා දස අකුසලය ගැන කියන්න. සතුම් මෙරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසිරීම, කයින් කෙරෙන අකුසල කම්ම තුනක්, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, වචනෙන් වෙන අකුසල හතරක්, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා. එතකොට අන්වස්තුවට අධික ආසාව අවිද්‍යා, ව්‍යාපාද, තරහ, ක්‍රෝධ, වෛර සිත් ඇති කීම, මිත්‍යා දෘෂ්ටි කර්මඵල විපාක විශ්වාසයක් නැතිකමින් පටන් අරන් ආර්ය සම්මාදිට්ඨියක්, චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියක් නැතිකම. මෙන්න මේ කරුණු 10 තමයි අකුසලයේ කියලා සඳහන් වෙන්නේ. අකුසල මූලය ලෝභය, ද්වේෂය, මෝහය. අකුසල මූලය කියලා අපට පෙන්නලා තියෙනවා. කුසලයේ කවරේද කියනකොට වදාරලා තියෙන්නේ කුසලයේ කියලා වෙනම කරුණක් වදාරලා නැහැ. දස අකුසලයන්ගෙන් වෙන්වීම කුසල්ලී කියලා පෙන්වන්නේ. ඉහතකී දස අකුසලයන්ගෙන් වෙන්වීමට තමයි අපි දස කුසලයේ කියලා කියන්නේ. කුසල මූලය අලෝභය, අද්වේෂය, අමෝහය. ඉතින් මේ කියපු දහම් කරුණු ටික අපට දැනීමකට ගන්න පුළුවන්. පොතපතකින් බලලා අහලා ධාරණය කර ගන්න පුළුවන්. එහෙම ධාරණයක් අවශ්‍ය වෙනවා. නමුත් එසේ ධාරණය වුණාට අවස්ථානුකූලව අපට ඒක ස්මරණය වෙලා අපි
මතක් කරගත්තාට කතා කළාට මෙතන ආර්ය සම්මාදිට්ඨියක් ඇති වුණා නොවි. නමුත් සම්මාදිට්ඨි සූත්‍රෙහි වදාරලා තියෙන්නේ මේ කරුණ අකුසලංච පජානාති කියන තැනින්. අකුසලය ප්‍රකටව දැක ගන්න පුළුවන් නම් නැතිනම් ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන් නම් පජානාති කියන වචනේ. අනිත් කරුණුත් ඒ විදිහයි. එහෙම දැක ගන්න පුළුවන් නම් ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙනවා කියලා. ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. පුතඥ භාවය ඉක්මවා යන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ නිසායි මම මුලින් මතක් කළේ දැන ගැනීම වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ප්‍රඥාවෙන් දැක ගන්න කොටසක් තියෙනවායි කියලා. නමුත් මේ ලෝකේ පහළ වෙන සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පමණයි සිය ස්වයංබු ඥානින්ම ධර්ම අවබෝධ කරගෙන කරුණාවෙන් ලෝකයට ධර්ම දේශනා කරවා දහරන්නේ. ශ්‍රාවක බෝධියට යන හැම කෙනෙක් විසින්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව පිළිබඳව අහන්න වෙනවා. පොතපතකින් නම් බලන්න වෙනවා. එහෙම අහලා බලලා දැනගන්න දැනුම උපකාර කරගෙන එකඟතාවයේ කියන්නේ චිත්ත සමාධියත් ඇතුව ප්‍රඥාවෙන් දැක ගන්න ඕනේ. එතකොට තමයි ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙන්නේ. දැන් අපි බලමු මේ නුවණින් විමසීම කියන්නේ මොකක් කෙබඳු කරුණක්ද කියලා. ධර්මෙහි පෙන්නන අනුපූර්ව ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. බලන්න අපේ ජීවිතය තුළ දස අකුසලයන්ගෙන් වෙන් වෙන්න, දස අකුසලයන්ගෙන් වළක්වා ගන්න අපි ආරම්භක පියවරක් වශයෙන් තමයි සිල් සමාදන් වෙන්නේ. යම් අදිෂ්ඨානයක් ඇති කරගන්නේ. ආරම්භක පියවරක්, අවසාන පියවර නෙමෙයි සීලය. මොකද සීල සමාධි ප්‍රඥා කියලා පියවර තුනකින් භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. එතකොට සීලය අපේ වචනයත් කයත් හික්මවා ගැනීම පිණිසයි. සරලව අපි කතා කළොත් දැන් අපි නිතර සමාදන් වෙන පන්සිල් පද පහ සතුම් මැරීමෙන් වළකිනවා, හොරකම් කිරීමෙන් වළකිනවා, කාමයේ වරද වැසිරීමෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, මත්ද්‍රව්‍ය ලබා ගැනීමෙන් වළකිනවා කියන මේ කරුණු පහ දෙස අපි බැලුවොත් යමක් හිතට ආපු පමණින් තමන්ටත් සමාජයටත් අනර්ථයක් නම් කරන්නේ කියන්නේ නැහැ. මේ පාලනය තමයි සීලය. එතකොට සීලය පාලනය යොදන්නේ කය වචනේ දෙක රකින්න. නමුත් හිතට නැගෙනවා. හිතට ශික්ෂා පද නැහැ. වචනේටයි කයටයි ශික්ෂා පද පනවලා තියෙන්නේ. ඊළඟට දස කුසලයේදී හැබැලුවත්
සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසිරීම කියන එක පාලනයක් කරගන්න පුළුවන්. හික්මෙන්න පුළුවන්. බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, හිස් වචන කීම කියන හතර දිහා බැලුවත් දැන් අර ආජීව අෂ්ටමක සීලේම ඔක සඳහන් වෙලා තියෙනවා. හිතට ආපු පමණින් මේ දේවල් කියන්නේ කරන්නේ නැහැ. නමුත් අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන හිතින් වෙන අකුසල තුන ශික්ෂාවකින් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි සීලේ උපකාරය ඇතුව සමාධි ප්‍රඥා කියලා දෙකක් වදාරලා තියෙන්නේ. බලන්න අනුපූර්ව ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා. එතකොට එසේනම් මේ දස අකුසලයන්ගෙන්ම වෙන් වෙන්න සීලෙන් විතරක් නොහැකි බවක් පේනවා. සීලේ උපකාරයක් තියෙනවා, එපමණකින්ම බෑ. අනිවාර්යෙන් ලෞකික සමාධිය කියන හිතේ එකඟතාවයේ උපකාර කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවසින් දැකිය යුතු ධර්මයක් එකතු කරන්න වෙනවා, එකතු වෙන්න වෙනවා. ඒ විදිහටයි සම්පූර්ණ කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මේකට අපිට බුද්ධ චරිතයෙන් යම් කොටසක් මතක් කරන්න පුළුවන්. බලන්න මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ගිහිගෙයින් පිට වෙලා එදා ජන සමාජයේ විසින් විමුක්තිය උදා කරගත් අය වශයෙන් පිළිගැනුණු ගුරුවරුන් වෙත පැමුණුණා. ප්‍රධාන දෙන්නෙක් අපිට පෙන්නලා තියෙනවා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියලා. ආලාර කාලාම ආකින්චඤ්ඤායතනෙ කියන අරූප ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුළුවන්කම තිබිලා තියෙනවා. උද්දකරාම පුත්‍රට නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන අරූප ධ්‍යානී ඉහළම තැනට සමවදින්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ අය ජීවිතයේ අවසාන දක්වාම මේ ධ්‍යාන සුවය ආරක්ෂා කර ගැනීම නිසා අරූප බඹලොව තමයි පහළ වෙන්නේ. ඒක අපේ මේ බුද්ධ චරිතෙහි පෙන්නලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණිලා ධර්ම දේශනා කර වදාහරන්නට බලන විට ඒ අය බ්‍රහ්ම ලෝක උපත ලැබලා තිබුණා කියලා. නමුත් බෝසතාණන් වහන්සේ ඒ අයගේ ධ්‍යාන ක්‍රම හදාරන සමයෙහි අපිට පෙන්නනවා ආලාර කාලාම තොල්මතුල පමණින් බෝසතාණන් වහන්සේට ඒ ගැනීම තේරුණා කියලා. උද්දකරාම පුත්‍ර තොල්මතුල පමණින් බෝසතාණන් වහන්සේට උද්දකරාම පුත්‍රගේ ගැනීම තේරුණා කියලා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේටත් ඒ අරූප ධ්‍යාන සමාපatti වලට සමවදින්න පුළුවන්කම ඇති වුණා. නමුත් ඒ දෙදෙනාම ඉල්ලා හිටියා ඔබ වහන්සේ අප හා සමානයි, අපි ඔබ වහන්සේ හා සමානයි. මේ ශිෂ්‍ය පිරිසට මේ ගැනීම අපි උගන්වමින් වාසය කරමු කියලා. නමුත් මහබෝසතාණන් වහන්සේ මා සොයන විමුක්තිය මේ නොවේ කියලා එතනින් වැඩපු බවක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වචන ටික මේ දීර්ඝ කතාවක සාරාංශයක් මම මෙතෙන්ද මේ ඉදිරිපත් කළේ. මේ වචන ටික දිහා බලනකොට ඒ අයත් අකුසලයන්ගෙන් වෙන් වෙන්න උත්සාහ දරලා තියෙන බවක් පේනවා. මොකද ධ්‍යාන භාවනා කරන්න බෑ
කාය සංවරේ වචී සංවරේ නැතුව එතකොට උපරිමව කය වචනේ දෙක හික්මවාගෙන තිබිලා තියෙනවා. හිත හික්මවන්න බලනකොට හිතට පහළ වෙන අකුසල ධර්මයන්ට ධ්‍යාන භාවනාව ගත්තා. ලෞකික ධ්‍යානෙ ගත්තා. ඒ නිසා හිතට පහළ වෙන රාගාදී ගති යටපත් කරලා භව ගති යටපත් කරලා සමාපත්තියට සමවැදුණා. නමුත් ආත්මී ගතිය කාර්මිකෙක් ඉන්නවයි කියන පිළිගැනිල්ල නුවණකින් පහ නොවුණුකම නිසා යම් තැනක කල්ප ගණන් යුක්තමන්නා වේ ධ්‍යාන සෝය අතහැරිලා යනකොට නැවත කාම ලෝකෙට උපතක්කට හේතු තියෙනවා. එතකොටත් අපිට පේනවා එහෙනම් සීල සමාධි දෙකෙන් පමණක් දස කුසලයෙන් වෙන් වෙන්න පුළුවන් උනේ නැහැ. සීල සමාධි දෙකෙන් පමණක්ම පුළුවන් උනේ නැහැ. ඒ නිසානේ ආයෙත් ධ්‍යාන සෝය අත්හැරෙනකොට ආයෙත් කාම ලෝක උපතක් ලැබලා ආයෙත් මුල පටන් ඉන්න වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සීලේත් උපකාර ඇතුව සීලෙන් උපකාර ලද්දේ වෙයි. සමාධියත් උපකාරය ඇතුව සමාධියෙන් ලබන ලද උපකාර ඇත්තේ වෙයි. ප්‍රඥාසින් දත යුතු ධර්මයේ ප්‍රඥාසින් දත යුතුයි කියලා වදාරලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ හිතට පහළ වෙන ගති නැවත ඇති නොවන ආකාරයකින් පහවී යන්න නම් ඒ කියන්නේ මාර්ගඵල ක්‍රමයට සෝතාපට්ටි සකුදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵල ක්‍රමයට ගති අතහැරි යන්න ප්‍රඥාව අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. නැත්නම් චිත්ත සංවරය චිත්ත දමනය වෙන්නේ ප්‍රඥාවෙන්. අර ලෞකික ධ්‍යාන භාවනාවෙන් වෙන එක తాවකාලික වෙනවා. මෙන්න මේ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණායි කියන එකේ වටිනාකම තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය හේතුඵල නිරෝධ ධර්මය චතුරාර්ය සත්‍ය වැනි ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයන් ලෝකෙට එලි කරපු නිසායි. එහෙම නැත්නම් අනිත් කොටස් ටික තිබුණා. ඒ නිසා අපිට ඒ ප්‍රඥාව කියන කරුණ නිකම්ම තනියෙන් ඇති කර ගන්නට පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ දැන දැක තෝරා ගන්න වෙනවා. දැක ගන්න වෙනවා. ඒ නිසායි අපි අකුසලේ මොකක්ද අකුසල මූලේ මොකක්ද කුසලේ මොකක්ද කුසල මූලේ මොකක්ද කියලා නැවත වතාවක් අපි නුවණින් හිතන්න අවශ්‍ය කරන්නේ. දැන් අපි බලනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා සම්මප්පදාන සූත්‍රය කියන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රය අපිට උගන්වනවා නූපන් කුසල් නූපන් අකුසල් නූපදවා ඉන්න වීරිය කරන්න කියලා. නූපන් අකුසල් නූපදවන්න වීරිය කරන්න. උපන් කුසල් පහ කිරීම පිණිස වීරිය කරන්න. උපන් අකුසල් පහ කිරීම පිණිස වීරිය කරන්න. නූපන් කුසල් ඉපදවීමට වීරිය කරන්න. උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීරිය කරන්න. මේ උපන් කුසල්
වැඩි දියුණු කරනවා කියන වචනේ තුල භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙනවා uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāya bihiyo bhavāya vepulāya bhāvanāya paripūrya chandang janeti vāyamati viriyang ārabhati චිත්තං පග්ගන්හාති පජහති කියලා. එතකොට මේ උපං කුසල් වැඩි දියුණු කරනවායි කියන එක බලන්න වචන ගණනාවකින් පෙන්නලා තියෙනවා. දැන් අපි දස අකුසලයන්ගෙන් වෙන් වෙලා යම් දස කුසල කර්මෙහි යම් මට්ටමකට අපි පිහිටලා තියෙනවා නම් පිහිටලා ඉන්නේ අපි අකුසල් වලින් වළකින්න උත්සාහ දරනවානේ. නමුත් ඒක සම්පූර්ණ කරගන්න දස අකුසලයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න දස කුසලය සම්පූර්ණ වෙන්න ඒකයි කියන්නේ උපං කුසල් වැඩි දියුණු කරගන්න. ඒකේ පිහිටන්න ඕනේ, කැමැත්ත ඇති වෙන්න ඕනේ. තිතියා චන්දං ජනේති. ඒ වගේම වායමති වෑයම් කරන්න කියනවා. වීර්ය ආරම්භ කරන්න කියනවා. විරියං ආරභති. ඒකාගේ වේපුල්‍යය විපුල භාවයටපත් වෙන්න කියනවා. භාවනාය වඩන්න කියනවා. පාරිපූර්ය සම්පූර්ණ කරන්න කියනවා. එතකොට අපිට පේනවා මේ දස අකුසලයන්ගෙන් වෙන් වෙලා දස කුසලයේ සම්පූර්ණ කරනවායි කියන එකට මේ අර ලෞකික සීලේ සමාධියෙන් විතරක් නෙමෙයි මෙතන ප්‍රඥාව මුල් වෙලා කරන්න තියෙන දෙයක් බවයි මම මෙතන මේ අවධාරණය කළේ. දැන් දස කුසලයට දස අකුසලයට ලෝභය දේශේ මොහේ ප්‍රත්‍ය වෙනවා. අකුසලයෙන් වළකිනකොට ලෝභය දෝෂේ මහ එකතු වෙන්න විදිහක් නැහැ. අලෝභය ද්වේෂය මොහේ ප්‍රත්‍ය වෙනවා. නමුත් සීලෙන් සමාධියෙන් ටික දුරක් ආපු අපට මේක සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කරුණයි මෙතන ප්‍රශ්නේ. ඒ ගැනයි මම මෙතන මේ අවධාරණයක් මේ පින්වතුන්ගේ අවධානය යොමු කරවන්නේ. සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒක සම්පූර්ණ කරන්න වෙන්නේ ප්‍රඥාවෙන්. දැන් අපි බලමු ප්‍රඥාවෙන් සම්පූර්ණ කරන්න තියෙන කොටස් තුන. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. වස්තුවට තියෙන අධික ආසාව, තරහ, ක්‍රෝධ, වෛර සිත් ඇතිවීම සහ මිත්‍යා දෘෂ්ටිය. දස කුසලෙහි අවසානයේට පෙන්නලා තියෙන මිත්‍යා දෘෂ්ටි කියන වචනේ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් වචනයක් මතක් කරන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම මේ මිත්‍යා දෘෂ්ටිය පහවීමට වදාළ වචනේ තමයි සම්මාදිට්ඨිය කියන එක. සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය වෙන්නේ ওই විදිහට පෙන්නලා තියෙන්නේ. නිවැරදි දැකීමක් ඇති කරගන්නනේ. එතකොට සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දෙපරිදි කොට දේශනා කරලා තියෙනවා. කම්මස්සකතා සම්මා දිට්ඨිය හා ආර්ය සම්මා දිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මා දිට්ඨිය පෙන්වන්නේ කරුණු 10ක්. දුන් දෙහි විපාක ඇත, පූජාවන් විපාක ඇත, යාගෝ හෝමවල විපාක ඇත, කුසල කුසල කර්මයන්ගේ විපාක ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මවට කරන උපස්ථානයේ විපාක ඇත, පියාට කරන උපස්ථානයේ විපාක ඇත, ඕපපාතික උපදිනා සත්‍යෝ ඇත, මෙලවත් පරලොවත් නොවනින් පසක් කළ උගත් මහාන බමුණන් ලොවේහි ඇත. මෙන්න මේ කරුණු 10 යම් කෙනෙක් දරා ගන්නවා නම් ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මාදිට්ඨියක් දේශනා කර වදාහරලා තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න.
දැන් උච්ඡේද දෘෂ්ටි කියලා කියන්නේ හොඳින් හරි නරකින් හරි ජීවත් වුවත් මරණින් පස්සේ සියල්ල විනාශ වෙලා යනවා. කර්ම කිරීමක් හෝ කර්ම රැස්වීමක් විපාක විඳීමක් වෙන්නේ නැහැ. එතකොට කියන උච්ඡේද දෘෂ්ටි කියලා. මේක මේ අද ජන සමාජයේ තියලා තියෙන අදහසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලේ සත් ශාස්ත්‍රවරු කියලා ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් ගත්ත මතේ තමයි දඹදිව මේ කොනේ ඉඳන් අඩුවක් අරන් එහා කොනට යනකම් හමු වෙන කෙනා ඝාතනය කරගෙන ගියත් කර්ම කරපු කෙනෙක් රැස් කරපු කෙනෙක් නෑ. ඒ සියල්ල එතනින් අවසන් වෙනවා කියන එක. කඩුවත් සතර මහා භූත, ඒ වගේම ඝාතනයට ලක්ුණේ සතර මහා භූත, සතර මහා භූත අතරින් සතර මහා භූත ගියා. ක්‍රියාවෙන් අවසන් වුණා. දැන් කර්ම රැස්වීමක් නෑ. කිනි ගැනීමක් තිබුණා. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටි නීත මිත්‍යා දෘෂ්ටි කියලා. මොකද එතන අවධාරණය වෙන්නේ නැහැ අර චේතනාව ආත්මී ගතියෙන් කරන්නේ කියන එක. ආත්මාර්ථකාමී ගතියකින් යුක්තවයි මේ චේතනාව ක්‍රියා වෙන්නේ. ක්‍රියාවෙන් ක්‍රියාව ඉවර වුණාට ආත්මාර්ථගාමී ගතිය වැඩෙනවා කියන එක එතන එළි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කම්මස්සකතා සම්මාදිට්ඨියක් දේශනා කර වදාළේ කර්මඵල විපාක කියලා දෙයක් ඇති බවට. කර්ම විපාක කියලා දෙයක් ඇති බවට. කම්මස්සකතා සම්මාදිට්ඨියේ 10 වෙනි කාරණේ වදාළේ මෙලවත් පරලවත් නොවනින් පසක් කළුගත් මහාන බමුණන් ලෝවේ ඇත. ඒ කියන්නේ බුදුවරින් වහන්සේලා, මහරහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙනවා කියන කරුණක් කිරේ අපි විශ්වාසයෙන් ඉන්න හින්දා තමයි සීලෙන් සමාධියෙන් යුක්තව ඒ සර්වත්තා ඥානින් දේශනා කර වදාළ ධර්මේ නම් මොකක්ද කියලා හොයන්න අපි ළඟ ඉඩක් තියෙනවා. පෙර සීල සමාධියෙම තැහැීමකටපත් වෙලා නැහැ. ඉඩක් තියෙනවා අපේ මනසේ. බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්මේ මොකක්ද? මේ ඉඩක් තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ ප්‍රඥාවට ධර්මය ගෝචර කරගන්න, දැක ගන්න. දැන් අපි බලනවා ඒ සම්මාදිට්ඨියේ ඊළඟට දේශනා කරවදාළ සම්මාදිට්ඨිය තමයි ආර්ය සම්මාදිට්ඨිය. ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය නෙමෙයි. ආර්ය සම්මාදිට්ඨියට කියනවා චතු සත්‍ය සම්මාදිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධයකින් ඇති වෙන සම්මාදිට්ඨියක්. දැන් අපි අර හිතින් වෙන අකුසල ධර්මයන් තුන පහ වීමත් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමත් කියන මේ කරුණු දෙක එකිනෙකට සංසන්දනය වෙලා කොහොමද මේ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියක් ඇති වෙනකොට මේ හිතෙන් වෙන අකුසල ධර්මයන් තුන පහ කරන ක්‍රමය අපට ලැබෙන්නේ කියලා අපි මොහොතක් බලමු. හොඳයි, පළවෙනි එකට පෙන්වන්නේ අවිද්‍යාව. දැඩි ලෝභය. අන්වස්තුවට තියෙන ආසාව කියලාත් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. දැන් වස්තුවක්, ද්‍රව්‍යයක්, දෙයක් තියෙනවයි කියන එක තමයි පොහොදුන් මානසික ස්වභාවය. මම ඒක ටිකක් පැහැදිලි කරන්නම්. හොඳයි, අපි මව් කුසින් මෙලොව බිහි වෙලා මවගේ සම්බන්ධය අතහැරුණට පස්සේ කුඩා අවස්ථාවේ ප්‍රස්වාස ආස්වාස වුණා. මේ ශරීරය තුල කිලුට වාතය පිටවීමත් වාතය ඇතුල් වීමත් වුණා. අපිට කාටත් හිතන්න පුළුවන් ඒ ආස්වාස වාතය ඇතුල් වෙනකොට
ලේ ධාතුවේ අතිසූක්ෂම තත්ත්වයක් එක්ක සංයෝග වෙලා හදවත ක්‍රියාකාරීත්වයත් එක්ක උෂ්ණය ශක්තිය ඇති වෙනවා කියලා. බලන්න කුඩා දරුවෙකුගේ මවගේ සම්බන්ධය අතහැරෙනකොට ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවුනොත් මල කඳක් වෙනවා. එහෙමනම් මවගේ සම්බන්ධය අතහැරෙනකොට ප්‍රාශ්වාස වෙනවත් එක්කම අනිවාර්යෙන් ආශ්වාස වෙන්න ඕනේ. ආශ්වාසය ලේ ධාතුවේ අතිසූක්ෂම තත්ත්වයක් එක්ක සංයෝග වෙලා හදවත ක්‍රියාකාරීත්වයෙන් උණුසුම ශක්තිය ඇති වෙන්න ඕනේ. ක්‍රියා කරන්න ශක්තිය රස්නි. මේ ඇති වෙන උණුසුම මේ හදවතේ ක්‍රියාකාරීත්වයෙන් ශරීරයේ සෑම රූපාංශයක්ම සීතල වීම වළක්වලා රත් කරනවා. නමුත් ශරීරයේ ස්වභාවයම ඇති වෙන දේ නැති වෙමින් හිතලතට යෑම එක ඇති වෙන දේ නැතිවීම බලා ගන්න ක්‍රමයක් මේ ප්‍රස්වාසය. නැති වෙන කොටස නැවත ඇති කරවීම බලා ගන්න ක්‍රමයක් ආස්වාසය. ඉතින් ආරම්භයේදීම මේ සිද්ධිය වුණා. මව කුසේදී නම් මවට සම්බන්ධවයි සිද්ධ වුණේ. ඒ නිසා දැන් සාරාංශය හිතන්න ඇහැ කන දිව නාසය ශරීරය සීතලතට හැරෙන්න යනකොට ආස්වාස නිසා රත් වුණා. අපිට තේරෙන වචනයක් කිව්වොත් මැරෙන්න යන කොටස ඉපදුනා වාගේ හරියට. පණ දුන්නා වාගේ. ඒ අවස්ථාවේ දැන් අපි ඇහැ ගැන විතරක් මෙතන බලමු. මේ චක්කු ප්‍රසාදී පැහැදිලිතාවය. චක්කු ප්‍රසාදී කියන්නේ මේ ඇසේ තියෙන කාචේ පැහැදිලිතාවය. මේ පැහැදිලිතාවය කුමක් නිසාද? උෂ්ණය නිසායි. මලකඳක මේ පැහැදිලිතාවය නැහැ. උෂ්ණය කුමක් නිසාද? ආස්වාස වාතය නිසායි. එහෙමනම් චක්කු ප්‍රසාදී කියන වචනේ තුලම තියෙන අනිත්‍යයි කියන අර්ථය. මොකද මේ පැහැදිලිතාවේ ප්‍රසාද ශක්තිය තියෙනව නෙමෙයි. ප්‍රසාද ශක්තිය උෂ්ණය නිසායි. උෂ්ණය ආස්වාසය නිසායි. ආස්වාසය වැය වෙනවා උෂ්ණය ඇති වෙන්න. උෂ්ණය වැය වෙනවා ශරීරයේ සීතල වළක්වාගෙන රත් කරන්න ප්‍රසාද ගතිය ඇති වෙන්න. දැන් ප්‍රසාදේ අනිත්‍යයි. ප්‍රසාදේ අනිත්‍යයි කියලා හේතුප්‍රත්‍යයෙන් අටගත් දෙයක් කියලා යම් කෙනෙක් තෝරා ගන්නකොටම ගෝචර වස්තු ඒ ආකාරයෙන්ම හේතුප්‍රත්‍යයෙන් අටගත් දේවල් නොපවතිනවා කියලා වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඕනෑම ගෝචර දෙයක්වත් මේ විවිධ හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. බලන්න දැන් ගහක් ගැන හිතුවත් පොහොර කියන පඨවි ගතියයි, වතුර කියන ආපෝ ගතියයි, සූර්ය රශ්මිය කියන තේජෝ ගතියයි, වායු වාතයයි, ආරම්භක බීජ න්‍යාය ශක්තියයි. එතකොට මේ දේවල් ප්‍රත්‍ය වෙනවා. තව ඉතින් ඍතු ගුණය ඒ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා විනා දැන් මල පරාගණය වෙන තැනගෙන හිතුවත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා විනා තිබුණු එකක් නෙමෙයි ගහ කියන්නේ. එතකොට හේතු ගණනාවක් එකතු වෙනකොට හේතු නසාගෙන ඇති වෙන ඵලයක්. හේතුන්ගෙන් බැහැර වෙයි ඵලය ගැන කතා කරන්න බෑ. දැන් ගහ වැඩෙනවා කියන කොටත් ඇති වෙන කොටස ඇති වෙන කොටස නැති වෙනකොට නැවත නැවතත් අලුතින් හැදෙනවා. හේතුප්‍රත්‍යයෙන් ආරම්භ වුණා, හේතුප්‍රත්‍යයෙන්ම පැවතෙනවා. හේතු නොලැබී යනකොට හිරිලා යනවා. පොහොර වතුර හිරු එළිය හුළඟ ඍතු ගුණේ ලැබුණත් ආරම්භක ශක්තියක අවසන් නම් හිරෙනවා. ඒ නිසා
ඒකයි මම කීවේ හැම දෙයක්ම තිබිලා නැති වෙලා යනවා නෙමෙයි හේතුන්ගෙන් හට ගන්න ඵල නිරුද්ධ වෙනවා. ඉස්ලාම් බැලුවේ Taman තුලින්. ආස්වාස ප්‍රස්වාසයෙන් බලනකොට ඇහැ අනිත්‍යයි, ඇහැට හමු වෙන කාරණියත් අනිත්‍යයි. එහෙනම් අර ආරම්භක අවස්ථාවේ මව කුසින් බී වෙලා ප්‍රස්වාස ආස්වාස ක්‍රියා වෙනකොට අනිත්‍යට අනිත්‍ය හමුුනේ. බලන්න. ප්‍රසාදයට ගෝචර රූපේ හමු වුණා කියන්නේ තියෙන ප්‍රසාදයකට තියෙන ගෝචරයක් හමු වුණා නෙමෙයි. දැන් එහි පැහැදිලිතාවයට ගෝචර වස්තුවේ ඡායාව වැටෙන්න ආලෝකයේ උදව් වුණා නම් ඒ ආලෝකයත් ඔය අනිත්‍යයට යටත්. ඡායාව ඇහැට වෙන ඡායාවත් ඔය අනිත්‍යයට යටත්. අනිකයි මං කිව්වේ අනිත්‍යයට අනිත්‍ය හමු වුණා. හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැන ඊතන යථාර්ථය. නමුත් යම් විඳීමක් හැඳිනීමක් විඳීමේ හැඳිනීමේ තරමේ හැටියට සිතුවිලි රැස් කිරීමක් හා දැන ගැනීමක්. ඒකට කියන්නේ අපි වේදනා සංඥා සංකාර විඥාන. අර කුඩාම කුඩා අවස්ථාවේ ප්‍රසාදයට ගෝචරේ රූප පැත්ත. රූප යම් විඳීමක් හැඳිනීමක් එතකොට ඒ විඳීමේ හැඳිනීමේ තරමට සිතුවිලි වල රැස්වීමක් හා දැනගැනිල්ලක් වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධයන් මෙතන ඇති වුණාට බොහෝ විට අල්ලා ගැනීමක් තිබුණේ නැහැ. එතන අතහැරිලා යනවා. උදාහරණයක් කියනවා නම් කුඩා දරුවෙක් මලගෙදරකට අරගෙන ගියාට නැතිනම් ගෙදර මලගයක් වුණාට ඒ දරුවාට මලගයක් නෙමෙයි. කුඩා දරුවෙක් ඉන්න ගෙදරක උත්සවයක් වුණාට ඒ දරුවාට ඒක මංගල උත්සවයක් නෙමෙයි. ඒ විදිහට විහාරස්ථානයට එකතු කරගෙන ගියාට පුංචිම කාලේ එයා දන්නේ නැහැ. මේ විදිහට අපිට පසුබිමක් නැති තැනක් ගැනයි මේ කිව්වේ. අල්ලා ගැනීමක් නැහැ. නැති අවස්ථාවක්. දැන් ජීවිතේ ක්‍රමෙන් මෝරන්න පටන් ගන්නවා. මෝරන්න පටන් ගන්නවා කියන වචනේ අදහස ජීවිතේ ටිකෙන් ටික මෙහාට ගත වෙනවා. එහෙම්මම බෑනේ දැන් වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් අනුකරණයක් ලැබෙන්න ඕනේ. ජීවිතයක් ඒ తాවකාලික ජීවිතේ ගත කරගන්න සාර්ථකව ගත කරගන්න අනුකරණයක් ඕනේ. ඒ හින්දා කුඩා දරුවාට ඇවිදින හැටි ඊළඟට භාෂා උච්චාරණය කරගන්න හැටි දත් මැද ගන්න විදිය ශාරීරික සුද්ධ පවිත්‍ර කරගන්න විදිය පිළිවෙලට කෑමක් කන හැටි ඥාති සම්බන්ධතා මෙහෙම අනුකරණයක් කරලා දෙනවා. භාවිතයක් කරලා දෙනවා. ඉතින් භාවිතය ඕනේ. හිතකට යමක් භාවිතා වෙන්නත් ඕනේ. අවස්ථානුකූලව සිහියට නැගෙන්නත් ඕනේ. යහපත් අනුකරණීය ක්‍රියා වෙන්නත් ඕනේ. ඒ අනුකරණීය වෙන වයසෙත් කුඩා දරුවා ඒ තරම් අල්ලා ගැනීමක් තිබුණේ නැහැ. හිතලා බලන්න. පුංචි දරුවෙක් එක පරිසරයකින් අනිත් පරිසරයට ගෙනිච්චොත් සමහර විට හුඟාකල් මේ හිතට භාවිතා වෙච්ච ඒවා හැලෙනවා. තවත් ටිකක් ජීවිතේ මෙහාට ගත වෙනකොට අර අනුකරණීය වෙනවත් එක්කලාම ක්‍රියා කරවන්නේ ඇතේ කියන මතයකට එකතු වුණා. අනුකරණීයට තව කාරණයක් එකතු වුණා. ක්‍රියා කරවන්නෙක් ඉන්නවා. ඒක එන්නේ අර අනිත්‍යත් එක්ක නෙමෙයි සිදුවෙන යථාර්ථය අනිත්‍යමයි. අනුකරණය වුණත් ක්‍රියාවක් කළා අතහැරෙන එකනේ යථාර්ථය. ඒකත් එක්කලාම නෙමෙයි අනුකරණයෙන් වෙනවත් එක්කලාම ඇතේ කියන මතයක් එකතු වුණා. ඒකට කියන්නේ කොහෙන්ද මේ ගතිය? සසර ගතිය. ඒ නිසා තමයි කුඩා දරුවා නින්දට වැටෙන වෙලාවට බාහිරින් තව අල්ලාගෙන නොතිබුණත්
මනීන්ද්‍රිය මුල් කොට ගැස්සෙනවා, hina වෙනවා. එතන අල්ලගන්න ගතිය අයින් වෙලා නැහැ, සංග්‍රහ වෙනවා. ඒ අවිද්‍යාව නොදක්නා ගතිය හා ඒ ලෝභය, දේශය, මෝහය කියන හේතු ඉදිරිපත් නොවුනත් ලෝභයට, තරහට, මුලාවට පත් වෙන්න හේතු යටපත් වෙලා තියෙනවා. මෙන්න මෙතන බලන්න ඔය අකුසල මූලය කියන තැන. දැන් අපි බොහෝ විට අකුසල මූලය කියන එක මේ ඉගෙන ගන්නේ හිතට රාශි වුණාට පස්සේ. හරි, එතෙන්වත් අපිට කියන්න පුළුවන් ලෝභය, දේශය, මෝහය කියලා. නමුත් ලෝභ වෙන්න, තරහ වෙන්න, තරහ ඇති වෙන්න, අනිත්‍ය ලෝකේ නිට්ටයයි කියලා අල්ලා ගන්න හේතුවක් යටපත් වෙලා තියෙනවා. අත නොහෙරුණු ගතියක්. ඒක ප්‍රකට නෑ. හේතු යෙදෙන කොට ඉදිරිපත් වෙන්නේ. අනුකරණය වෙන කොටයි ඒක ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් ඒ අනුකරණය වෙනකොට ඒ සසර ගතිය එකතු වෙලා මමත් ඉන්නවා, මං අවට දේවලුත් තියෙනවා කියලා මතයකට ආවා. දැන් අද ඒ මතයට පිටින් බලන්න බෑ. බලන්නේ කා බලන දෙයක් තියෙනවා කියන ගතියට එකතු වෙලාමයි ලෝකෙ දිහා බලන්නේ. එහෙමනම් අපිට ඇස, කන, දිව, නාසය, ශරීරේ බාහිරයට යොමු නොවුනත්, කල්පනා කළත්, හීනයක් පෙනුනත් බලන්නේ කා බලන දෙයක් තියෙනවායි කියලා මතයට එකතු වෙලා ඒ ක්‍රියාව වෙන්නේ. එහෙමනම් අපිට පේනවා ජීවිතය අතහැරෙනකොටත් මේ හිත කය දෙක අතහැරුණට ගතිය අතහැරුණේ නෑ. මේ කය යනවත් නෙමෙයි, හිත යනවත් නෙමෙයි. එමෙ යනවා කිව්වොත් ඒක වැරදි. ඒක ආත්මී ගතියක් වෙනවා. හිත කය දෙක එතනින් අතහැරෙනවා. නමුත් තණ්හා උපාදානින් කරනකම හින්දා, තණ්හා උපාදානි චෛතසික දෙකක්. චෛතසික දෙක යනවත් නෙමෙයි. භවය කියන්නේ එක ක්‍රියාවක් අතහැරෙනකොට නැවත ඵලයක් ඇති කරවන්න හේතුවක්. භවය කියන වචනෙට පෙන්නනවා අනාගත උපතක් සඳහා, අනාගත ඵලයක් සඳහා කර්ම සැකසීම කියලා. මොකද මේ භවය කියන හේතුවට, කර්ම සැකසීමට හේතුවක් වෙලා තියෙන තණ්හා උපාදානයි. මෙන්න මේ විදිහට හිතනකොට එහෙනම් අවිද්‍යා වස්තුවට ආසාව ඇති උනේ අනුකරණයයි සසර ගතියයි එකතු වෙලා. ඇයි සසර ගතිය එකතු උනේ? හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා නොදැක්කකම. මේ ශරීරයත් ශරීරයේ తాවකාලිකව ශරීරයේ පවතින උපකාර වන්නා පණ නැති සියලු දේ හේතුඵල නිරෝධයටයි. ඒවා කාටවත් අයිති දේවල් නෙමෙයි. මේ ශරීරයටවත් අයිති දෙයක් නෙමෙයි. ඒවා හේතුඵල නිරෝධයක්. නමුත් වැරදීමක් වුණා. අනුකරණය වෙනකොට හේතුඵල නිරෝධය නොදැක්ක ගතිය මූලය. හරියට නිදාගෙන හිටපු කෙනෙක් නැකිට්ටා වාගේ. මමත් ඉන්නවා, මං අවට දේවලුත් තියෙනවා කියලා පිළිගන්නවා. ආන්ගේ වැරදි ගතිය වැඩුණා. ඒ නිසා අන්වස්තුවට ආසාව කියනකොට තමන් අයිති නැති ලෝකයකට ආස කරන්න බැඳුණා. අයිතියක් කියන්න බැරි තැනකට අයිතියක් කියන්න පටන් ගත්තා. අවිද්‍යාව. ඒකේ රළු හරිය තමයි මගේ දේවල් වලට මම ආස කරනවා, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ කියන එක ඊට ටිකක් මෙහා රළුයි. නමුත් මූල ධර්මයේ දිහා බලනකොට දැන් උදාහරණයක් විදිහට කියනකොට මේ ලෝක සම්මතේ යමෙකුට හොරෙක් කියලා වචනයක් කියන්නේ, විවහාර කරන්නේ, දඬුවම් දෙන්නේ, කරදර වලටපත් වෙන්නේ, අයිතියක් නැති දේවල් වලට අයිතිය කියන්න ගියාමනේ. අයිතියක් නැති දෙයකට අයිතිය කියන්න ගියාම එයාට කියනවා හොරා කියලා. හොරකම් කෙරුවා කියලා. එහෙම නැත්නම් ඒවට දඬුවම් තියෙනවා. අපහාස තියෙනවා. බොහෝ හිරිහැර වලට මුණ දෙන්න වෙනවා. ඒක මේ ලෝක සම්මතිය. සම්මත සත්‍ය.
පරමාර්ථ සත්‍යයට එනකොට මේ අනිත්‍ය ලෝකේ කාටවත් අයිති නෑ. අනිත්‍ය අනිත්‍යමයි. මුලපටන්ම අනිත්‍යයි. නමුත් යම් තැනක පටන් අනුකරණය වෙනකොට සසර ගතිය එකතු කරලා මේ ලෝකෙට අයිතියක් කීවා. මමයි මගේයි කියන එක හිතට එකතු වෙලා තැරුණා. දැන් ඒ දෘෂ්ටියට පිටින් බලන්න බෑ. ඇහැට රූපේ හමු වෙනකොටම වැරදි භාවිතා වෙච්ච ආකාරයටයි සිහිය පහළ වෙන්නේ. මානසිකාරය. එතකොට බලන දේ ඇතේ කියලායි හිත හරහා බලන්නේ. නමුත් හිත හරහා බලනවා කියලාවත් දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මේ අකුසල මූලයේ දනීද අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද. එතකොට හිත ගැන දැන් බලන්න. අවිද්‍යාව කියන එක පහළ වෙච්ච වෙන හැටි දන්නවද? අකුසලයක් බව දන්නවද? ඒකට මූලය දන්නවද? කැමැති ආකාරයට අපිට හමු වුණොත් රාගානුසෙන් සංග්‍රහ වෙනවා. ලෝකේ අකමැති ආකාරයට වෙනකොට කැමැති ආකාරයකට පවත්වා ගන්න හදකම නිසා ව්‍යාපාදී තරහ ක්‍රෝධ ඇති වෙනවා. මේ දෙකේ එකේ දෙපැත්ත තියනවායි කියන දෘෂ්ටියකට එකතු වෙලා කැමැති වුණොත් කියන ලෝභය කියලා. තියනවායි කියන දෘෂ්ටියට එකතු වෙලා ඉන්න හින්දා අකමැති ආකාරයට එකතු වෙනකොට ඒකට කියන තරහ කියලා. එහෙමනම් ලෝභයත් තරහත් දෙකම ඇයි? ඒ කියන්නේ අවිද්‍යාවත් ව්‍යාපාදයක් දෙකම ඇයි? මෝහයෙන් හින්දා. මෝඩකම හින්දා. මෝඩකම මොකද්ද? හේතුඵල නිරෝධේනෝ චතුරාර්ය සත්‍ය නොදැකීම. බලන්න. එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා මේ මමයි කියන හැඟීම මුල් වෙලා හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒකට කියන්නේ උපාදානස්කන්ධය කියලා. මම හිතනවා මම කියනවා මම කරනවා මම හිතලා මම කියලා මම කරලා. ඒ කියන්නේ මමයි කියන මතයට එකතු වෙලා හිතලා කියලා කරලා අවසන් වුණාට ක්‍රියාව අවසන් වුණාට මූලය අයින් වුණේ නැහැ. භවගතිය අයින් වුණේ නැහැ. හේතු අයින් වුණේ නැහැ. මේකට නිදිගත් කෙලස් අනුසය කියන නම දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් ආයත් අවස්ථාව යෙදෙනකොට හේතු යෙදෙනකොට මේ ජීවිතයේ වශයෙන්ොත් ජීවිතයක් අතහැරනකොට ජීවිතයක් වශයෙන්ොත් හේතුඵල ක්‍රමයට ආයත් මේ ඵලය ඇති වෙනවා. මේක තමයි જાතියක් උරුම කරගෙන જાතියක් ඇති කරගන්න කරුණු කරනවා කියන්නේ. ජරාවක් දිරීමක් උරුම කරගෙන දිරීමක් ඇති කරගන්න කරුණු කරනවා කියන්නේ. ලෙඩ රෝග උරුම කරගෙන ලෙඩ රෝගයන් ඇති කරගන්න කරුණු කරනවා කියන්නේ. මරණයක් උරුම කරගෙන තවත් මරණයක් ලබන්න උපතක් ලබන්න හේතු ඇති කරගන්නවා. ඒ කියන්නේ මරණයක් උරුම කරගන්න හේතු ඇති කරගන්නවා. මේ විදිහට බලනකොට එක දුකක් උරුම කරගෙන තවත් දුකක් ඇති කරගන්න කරන කරුණු තමයි මේ දුකට හේතු ආසාව කියන්නේ. දුක්ඛ නිරෝධය හේතුඵල නිරෝධය අවබෝධ කිරීමයි. ශරීරය හා ශරීරයේ ප්‍රත්‍යයෙන් නැත්නම් රූපේ ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සිතුවිලි ආහිතත් හේතුඵල නිරෝධයටයි තියෙන්නේ. මේවා කාටවත් අයිති නෑ. නිරෝධාරි සත්‍යයි. හරියටම නිරෝධාරි සත්‍ය අපිට පැහැදිලි වුවහොත් ඇස කන දිව නාසය ශරීරය මේ පංචේන්ද්‍රයන්ට හමු වෙන දේවල් හේතුඵල නිරෝධයක්. මනීන්ද්‍රියෙන් සියයට නැගෙන තැනත් එහෙනම් හේතුඵල නිරෝධයක්. මනීන්ද්‍රිය නැගෙන්නේ සංඥාවක් සංඥා වස්තුවක් හෝ දෙයක් නෙමෙයි ඒකත් හේතුඵල නිරෝධයටයි තියෙන්නේ. යමක් හිතලා කීමට කිරීමට එනවා නම් මේ ආස්වාස ශක්තිය උදව් කරන එක හේතුඵල නිරෝධයටයි තියෙන්නේ. අර බලන්න මාර්ගාංගය නුවණකට අනුව වැඩ කරන හැටි එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම උපම් ප්‍රඥා වැඩි දියුණු කරනවා. එතකොට එනම් උපම් කුසලයේ වැඩි දියුණු කරනවා. සම්මා සමාධි ඒ සමාධිය අර ලෞකික සමාධියක් ගැන නෙමෙයි කියන්නේ. හිතකට අල්ලගන්න නිමිත්තක් ගන්න බැරි බවයි එතකොට සම්මා සමාධියෙන් අපට උගන්වන්නේ. අන්න එවැනි
චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියක් අපිට ඇති වුණොත් දස කුසල ධර්මයේ සම්පූර්ණ කරන්න පුළුවන්. දස අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. හිතකින්වත් පහළ වෙන තැනි දැන් අපිට බුදුරජාන් වහන්සේ ගැන බුදු ගුණ ගැන කතා කරනකොට රහසින්වත් පවු නොකොලින් හරියත් කියනවා. රහසකින්වත් බුදුරජාණන් වහන්සේට බුදු වුණු තැන් පටන් මේ අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන තුන ඇති වුණේ නෑ. එහෙමනම් සෝතාපට්ටි ඵලයෙන් දස අකුසල ධර්මය වෙන් වෙනවා, දස කුසල ධර්මෝ සම්පාදනය කරනවා සතර අපාගත නොවන මට්ටමකට. සකුද්දාගාමි සම්පූර්ණ නේතව සකුද්දාගාමි ඵලයෙන් තව එක උපතක් කාම ලෝකේ උපදින්න තියෙන හේතු ඒ තරමට සම්පූර්ණ කරනවා. අනාගාමි ඵලයෙන් කාම ලෝකෙට උපතක් නොවන තැනකින් සම්පූර්ණ කරනවා. ඊළඟට රහත් ඵලයෙන් නැවත උපතක් නොලබන තැනකට සම්පූර්ණ කරනවා. එහෙනම් හරියටම දස කුසලයන්ගෙන් වෙන් වෙලා දස කුසල ධර්මයේ සම්පාදනය වුණේ රහතන් වහන්සේටයි. ඒක සම්පූර්ණ කිරිලක් තියෙන්නේ. ඒ නිසා තමයි අර දේශනාවේ මේ උපං කුසල් වැඩි දියුණු කිරීම කියන එක අරතරම් වගකීමකින් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. පිහිටිය යුතුයි, විපුල භාවයට පත් කරගත යුතුයි, වේපුල්‍යය බියෝ භාවය වැඩි දියුණු කරගත යුතුයි. ඒ වගේම පාරිපූර්ය සම්පූර්ණ කළ යුතුයි, භාවනාය වැඩි යුතුයි. මේ විදිහටයි මේ දස කුසල ධර්මයේ සම්පූර්ණ කරන්න කියලා වදාළේ. ඉඳා සීලය අපට ටික දුරක්, ලෞකික සමාධිය තවත් ටිකක් දුරට. සීලය හා ලෞකික සමාධියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දැන නුවණින් දැක්කොත් අපිට හැම කෙනෙකුටම පුළුවන්කමක් ඇති වෙනවා අර සම්මාදිට්ඨි සූත්‍රයේ කරුණු අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දැක ගන්නකොට ප්‍රඥානාති කියන්නේ ප්‍රකටව ප්‍රඥාවෙන් දැක ගන්නකොට ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙන්න නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක පෙන්නනවා ඒ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් අවිද්‍යාව පහ කරලා විද්‍යාව උපදවලා ඒ ජීවිතයේ තුලදීම නිර්වාණ අවබෝධය ඇති කරගන්න පුළුවන්. සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරිහත් කියන නිර්වාණ අවබෝධය සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතෙක් වෙලා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගන්න ආලද පුණ්‍ය ශක්තිය මේ පින්වතුන්ගේ මව්පිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ඒ අයටද කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ප්‍රඥාව වැඩි දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම අද උතුම් මේ දිනේ මේ කරන ගන්නාලද ආමිස ප්‍රතිපatti කුසල කර්මයන් විසුද්ධ භූමියට අධිග්‍රහිත වන්නා වූ සම්මාදිට්ඨික දේව සමූහයට අනුමෝදන් වේවා. රත්නත්‍රයේ ගුණ තේජාන භාවින් සම්මාදිට්ඨික දෙවියන්ගේ ආරක්ෂක සංවිධානයේ මේ පින්වතුන් වෙතට සැලසීලා කායික මානසික සහනයේ සැනසීමෙන් යුක්තව සුවසේ නිර්වාණ අවබෝධය පිණිස හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. අපි සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු මං පරං. ධර්ම ශ්‍රවණ ආනිසංසය කරනකොට ප්‍රඥා වැඩි දියුණු වී නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි.